කවදා කොතන කොයි මොහොතේ මොන විදියට ජීවිතේ අවාසනාවන්ත විදියට මැරෙන්න වෙයි දන්නේ. මහා ධනපතියෝ, ධන කුවේරයෝ, බිලියනපතියෝ පැය කීපයක් ඇතුළත පැකට් එකක ඔතලා ඉටිකොලයක දාලා එක්ක වල්ලලා පුච්චලා දානකොට අර හම්බ කරපු ධනය, දේපොළ, ව්‍යාපාර කිසි දෙයක් Tamanට ගෙනියන්න ලැබෙනවද? මුළු ජීවිත කාලෙම වෙහෙසිලා මහන්සි වෙලා ගොඩනගපු දේවල් සියල්ල එහෙම තියලා යන්න වෙනවා. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගන්න. අපිට බොහොම සරල තැනකින් ඔබට පුංචි දෙයක් කියලා දෙන්නම්. ඒ තමයි බුදුගුණ මානසිකාරය. අපි මේ වෙසක් එක්ක වැඩසටහන් කරන නිසා මම ශ්‍රද්ධාව පැත්ත වැඩිපුර මේ මතක් කරන්නේ. අටුවාවක එක තැනක සඳහන් වුණා මරණ මංචකේ කෙනෙක් බුදුගුණ සිහි කරලා බුදුගුණ තුල හිත පිහිටෙවොත් කරපු දහසක් අකුසල යටපත් වෙනවා කියලා. අපිට ශනිකව දැන් අමු සෝවාන් වෙලා නම් මැරෙන්නේ අපිට මේ ඔය මොනවත් අවශ්‍ය නැහැ. ඇයි? යා කොහොමද සතර අපායෙන් මිදිලා? සෝවාන් වෙච්ච කෙනාට වසංගතෙන් මැරුණත් එකයි, ලෙඩක් හැදිලා මැරුණත් එකයි, කවුරු හරි ගහලා මැරුණා. ගහලා මරන්න බැයි. දැන් බිම්බිසාර රජුව සෝවාන් වෙලා වද දීලා නෙමෙයිද මැරුණේ? යටිපතුල් පළලා, කන නොදී හිර කරලා තියලා ගිනි පොකුරුට ඉඳන් ඇවිද්දෝලා තමයි සෝවාන් වෙච්ච බිම්බිසාර රජුව මැරුවේ. මැරුණා නෙමෙයි මැරුණා. හැබැයි අපාය වැටුන්නේ නැහැ. ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා ඉපදුණා. ධර්මය අවබෝධ කරගත්ත කෙනා මොන විදිහට මැරුණා? මරණ මංචකයේ හතුරු වට කරගෙන මොනවා කිව්වත් කොයි විදිහට මැරුණත් එයා සුගතියි. සමහර රහතන් වහන්සේලාගේ ජීවිතවල උන්වහන්සේලා ධර්මය අවබෝධ කරලා තියෙන්නේ උල උඩ බහලා ඇති කතා. නොකල වරදකට රජුරුවන්ගේ රාජාභරණ වගේ හොරකම් කරගත්ත හුරු ටිකක් කැලේ පැනලා දුවද්දී මේ කැලේ භාවනා කර කර හිටපු අහිංසක හාමුදුරු කෙනෙක් උන්වහන්සේ මාර්ගඵල ලබලා හිටියේ නෑ වෙන. උන්වහන්සේ පීන මේ පොකුණක් තියෙනවා එතනට ඇවිල්ලා පැම් පහසු වෙනවා. සීවර ගලවල පැත්තක තියලා පැම් පහසු වෙනවා. ඊට පස්සේ ගමඩ පින්න පාතේ වඩිනවා. කැලේ කුටියක හිටියේ. අර හොරු කැලේ දුවගෙන යනකොට රාජපටිය පස්සෙන් පන්නනවා. වටපිට බැලුව බේරෙන්න අතක් නෑ. අර පොකුණ ළඟ තිබ්බ රෙදි වගේක් වාජනයක් තියෙන පාත්‍රයේ මේක ඇතුළට ආබන්න දාලා සිවුරෙන් වහලා මූ කැලේ පැනනවා. දැන් අහු වුණත් බේරෙන්න පුළුවන්. ඒ කාලේ ඇඟිලි සලකුණු ගන්නනේ. මේ කැලේට ආවා මේ දර කඩන්න මොනවා හරි කියලා බේරේ. දැන් රාජපටිය පන්නගෙන ඇවිල්ලා කැලේ පීරගෙන එනකොට දැක්ක මේ මහා කැලිය ඇතුළේ මෙන්න රෙදි වගේ. වාජනයක් තියෙන. ඇදලා බලනකොට අර සිවුරු අතරේ තියෙන රාජ ආභරණ ටික. වටපිට බැලුවා. කවුරුත් පේන්නේ නැහැ. බලනකොට මෙන්න කෙනෙක් පොකුණේ පීන නානවා. මෙහෙට වර කියලා ඇදලා ගත්තා. ගගහ ඇදගෙන ගියා. දැන් බලන්න අහක යන කරුණ. එහෙම වෙන්න පුළුවන්. මේ ජීවිතේ අපිට හිතේ අච්චර සිල්වත් හාමුදුරු කාටවත් කරදරයක් කරලා නැහැ. මේ කැලේ භාවනා කරලා ඇයි මෙහෙම වුනේ? අපි දකින්නේ ඒ වෙච්ච දේ විතරයි. පෙර සංසාර කර්ම විපාක අපිට පේන්නේ නැහැ. රජුරු ළඟට අරගෙන ගියා. රජුරුවන්ට ඉදිරිපත් කරා රජතුමනි මෙන්න බඩු මෙන්න හොරා. බඩුත් එක්කම හොරා අල්ලගත්තා කියෝ කැලේ. රජුරුව කේන්තියෙන් හිටියේ. ඒ වෙලාවෙම කීවා උල තියන්න කියලා. දැන් අර ස්වාමීන් වහන්සේව අත් දෙක පිටිපස්සට බැඳලා රතු මල් මාලාවක් දාලා කස පහල් දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා නගරේ මැද මිනිස්සු අඩ පෙර ගස්සලා මිනිස්සුන්ට පේන්න ඉස්සර වද දෙන්නේ. වැරදි නොකරන්න උලින් දෙවුවා. දැන් හිතන්න
ඇඟ පසාරු කරගෙන පස්සෙන් උලක් බහිනකොට මේ බඩවැල් හාරගෙන දැන් ධර්මයේ සිහි කරන්න පුළුවන්ද බැයිද? අමාරුද ලේසිද? අමාරුයි. හැබැයි අමාරුම වෙලාවේ ජය ගන්න කෙනා ජය ගන්න. අර උල ඇඟ හාරගෙන බහිනකොට උන්වහන්සේට ඒ වෙලාවේ සිහි වුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යද. ඉපදීම දුකයි කියලා මේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම දුක් විඳින්නේ. සසරේ කොච්චර මේ වගේ නොකල වැරදි වලට දඬුවම් විඳලා දුක් විඳලා උලින් දෝලා පිහියනුම් කාලා උල් පාරවල් කාලා මැරිලා යනවා. එහෙම ධර්මයේ සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා උන්වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. ඒ ජීවිතේ නොකල වරදක් තමයි. හැබැයි පෙර සංසාර කර්ම විපාකයක් නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. උන්වහන්සේ මනෝමය ශරීරයෙන් පෙනී හිටිය අනිත් අයට පේන්නේ අර හාමුදුරුවෝ ඉස්සරහා පෙනී හිටියේ. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව මේ රූපය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡම් බන්ති අනිත්‍යයි ස්වාමී. අනිත්‍ය වූ රූපයක් නිසා දැන් ඔබට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමී. එහෙමනම් මේ රූපය මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමී. එහෙමනම් මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සිහි කරන්න. ඊළඟට අහනවා වේදනාව. ස්පර්ශයෙන් ඇතිවන විඳීම නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය නම් ඒ වේදනාව නිසා ඇතිවෙන සැපක්ද දුකක්ද? දුකයි. ওই විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධය ගැනම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා බුදුරජාණන් වහන්සේ මනෝමය ශරීරයෙන් පෙනී ඉඳලා අර උලින්දෝක භික්ෂුව ඉදිරියේ ධර්මයේ සිහි කෙරෙව්වා. උන්වහන්සේ නොපෙනී ගියා. අර භික්ෂුවගේ ඇඟ හාරගෙන මේ බඩවැල් හාරගෙන උල බහිනව බඩ ඇතුලෙන් ඇඟට. ඒ වේදනාව මැද්දේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් සිහි කරා උල උඩම රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා. එතකොට හිතන්න කොච්චර අමාරු වෙලාවකද ධර්මය ඇල්ලුවේ. ඒ නිසා මතක තියාගන්න හරියට ධර්මය දන්න කෙනාට අමාරු වෙලාවමයි ධර්මය අල්ලන්න තියෙන්නේ. දැන් සමහර වෙලාවට අපි ඔය ලෙඩුන්ට හරි සමහරුන්ට කරදරයක් වෙලා විපතක් වෙච්ච කෙනෙකුට බණ කියන්න ගියාම යාට කේන්ති යනවා. මේ ඔළුව ගිනිගත් වෙලා එනවා මෙතන මේවා කියන්න කියලා. දැකලා නැද්ද එහෙම? ඒ වෙලාවම තමයි ධර්මය අල්ලන්න තියෙන්නේ. දැන් අපිට බට ගහලා සමහරවිට නහයෙන් බට දාලා එක්ක මෙහෙන් බට දාලා පෙනහළු වලට ඔක්සිජන් දීලා යන්තම් හරි සිහිය තියනවා නම් යන්තම් හරි කන ටික තියනවා නම් ඒ වෙලාව තමයි අමාරුවෙන් හරි ධර්මයේ හිත පිහිටවන්න තියෙන හොඳම වෙලාව. ඒ වෙලාවේ කේන්ති අරගෙන ද්වේෂෙන් බය වෙලා තැති අරගෙන දැඟලුවොත් මරණාසන්න මොහොතේ අකුසලයක් මතුවෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවල් දැන් හිතන්න මේ ධර්මයෙන් ජයගත්ත චරිත ගැන හිතන්න අමාරුම වෙලාවේ ධර්මය අල්ලපු කෙනා තමයි ගැලවෙන්නේ. සාමාවතී ඇතුළු 500ක් වෙන කෙනෙක් නම් ස්වභාවික මරණයක් නෙමෙයි. ගොඩ නැගිල්ල නිකන් ගිනි ගත්තවත් ගෑස් කාන්දුවක්වත් මොනවත් නිකන් කොහේ හරි එහෙම ඒවා නෙමෙයි. මාගන්දියා ගොඩ නැගිල්ල දොරවල් ඔක්කොම වහලා පනින්න බැරි වෙන්න කණු වල රෙදි පාන්කට උතලා ගිනි ගන්න තෙල් දාලා සාමාවතී ඇතුළු 500ක් කොටු කරලා ගිනි තිබ්බා. එතකොට ගිනි තිබ්බේ තවත් රජ්ජුරුවන්ගේ උදේනි රජ්ජුරුවන්ගේ තව බිසවක්. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලාද නෑ. උදේනි රජ්ජුරුවන්ගේ අන්තපුරේ හිටපු බිසවරු ටික. සාමාවතී ඒ වෙලාවේ දැන් ගොඩ නැගිල්ල ගිනි ගන්නකොට සමහරු බය වෙලා එහෙම මෙහෙම බැලුව පණින්න අතක් කොහෙවත් නෑ. සාමාවතී කිව්ව නැගණිවරුනි කලබල වෙලා වැඩක් නෑ කිව්වා. කොහොම වාඩි වෙන්න කිව්වා. දැන් ගොඩ නැගිල්ල ගිනි ගන්නකොට වාඩි වෙන්නේ කවුද?
බේරෙන්න අතක් නැහැ කියලා දැනගත්තා. සාමාවතී කිව්වා නැගණිවරුනි අපිට වටිනාම දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ වෙලාවේ හිත රැක ගන්න කියනවා. ද්වේෂ හිතක් ඇති වුණොත් අපි පරදිනවා. ඒ නිසා මේ වෙලාවේ හිත රැක ගන්න. භාවනා කරන්න. මෛත්‍රිය වඩන්න. ගින්නෙන් පිච්චෙනකොට යම් වේදනාවක් එයිද ඒ වේදනාව අරමුණු කරලා වේදනානුස්සතිය වඩන්න කියනවා. දැන් සතර සතිපට්ඨානයේ ගැඹුරින් ඉගෙන ගත්ත කෙනෙකුට තියෙනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. වේදනානුපස්සනාව කියන්නේ ස්පර්ශය නිසා උපදින විඳීම ගැන හිත පිහිටවන හිත වඩන්න පුළුවන්. දැන් අපිට කයෙන් වේදනාවක් උපදිනවා. තුවාලයක් නිසා කියන්නේ ඒ වේදනාව එන්නේ කොහොමද? කයයි පහසයි විඥානයයි නිසා වෙන කායික වේදනාවක් උපදින්න තැනක් නැහැ. ඇහැ මුල් කරගෙන දකින්න රූපයක් නිසා වේදනාව ඇති වුණා නම් ඇහැයි රූපයයි විඥානයයි නිසාමයි ඒ වේදනාව උපදින්නේ. කවුරු හරි බනිනව ඇහිලා දුකක් ඇති වුණා. ඒක ඇති වුණේ කොහොමද? කනයි, ශබ්දයයි, විඥානයයි නිසාමයි ඒ ස්පර්ශය. එතකොට මේ ආයතන හයේ කායික වේදනා අපිට බඩේ අමාරුවක් වෙන්න පුළුවන්, මොකක් හරි ඉන්ජෙක්ෂන් කට්ටක් අයින්නකොට වෙන්න පුළුවන්, ඇඟ ඇතුලෙන් වෙන්න පුළුවන්. මොනවා හරි කායික වේදනාවක් උපදිනවා නම් උපදින්නෙම කයයි පහසයි විඥානයයි නිසා. ඒ වේදනානුපස්සනාව හොඳට වඩපු කෙනෙක් ස්පර්ශේ හිත පිහිටවලා ඒ වේදනාවේ අනිත්‍ය මෙනෙහි කරනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් මම මේ කියන්නේ ටිකක් ගැළපෙන්නේ නැති වෙන අමාරුයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් චුට්ටක් තේරුම් ගන්න. අමාරුම වෙලාවේ හිත පිහිටවන හැටි වෙයි. ලස්සන දේශනාවක් තියෙනවා සාරිපුත්ත හාමුදුරන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සාරිපුත්ත ඔබ පින්නපාතේ යනකොට මිනිස්සු ඔබට බණී කියනවා. ඒ බණිනකොට හිතන්න කියනවා කනයි, ශබ්දයයි, විඥානයයි නිසා ස්පර්ශය ඇති වුණා. මේ කනත් අනිත්‍යයි, ඒ ශබ්දෙත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි. එහෙම හිතාගෙන විදර්ශනා වඩමින් ඔබ යන්න කියනවා. එතකොට මිනිස්සු බණිනකොට ඒකත් ධර්ම අවබෝධයට ඔබට උපකාර කරන්න පුළුවන්. සාරිපුත්ත ඔබ පිණ්ඩපාතේ යනකොට සමහර අන්‍ය තීර්ථකයෝ නිගණ්ඨයෝ කොච්චරයි හිටියද? බමුණෝ ගල් වලින් හරි ගහයි කියනවා ගල් මුගුරු වලින්. බැරි වෙලාවත් ගැහුවොත් පොල්ලකින් හරි ගලකින් හරි. දැන් අපිට ගහපු ගමන් අපි මොකද කරන්නේ? එක පාට හැරලා බලනවානේ කවුද ගැහුවේ කියලා. අපි පුද්ගලයා වල්ලන්නේ. බුදුහාමුදුරු කියන සාරිපුත්ත ඔබට ගල් පාරක්, පොළු පාරක් වැදුනොත් කවුරු හරි ගැහුවොත් හිතන්න කයයි පහසයි විඥානයයි එකතු වුණා. ස්පර්ශයෙන් ඒ විදීම ඇති වුණා. මේ කයත් අනිත්‍යයි, ඒ පහසත් අනිත්‍යයි. ඒ තුල විදර්ශනා වඩන්න කියනවා. ගුටි කාගෙන උනත් ධර්ම අවබෝධයට හිත වඩන්න පුළුවන් කියලා හිතනවා. ඒක බොහොම අමාරු තැන් අපිට. ඒ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ සාරිපුත්ත හාමුදුරුවෝ වගේ මහා ප්‍රඥාවන්ත කෙනෙකුට. එතකොට මේ ධර්මයේ හරියට අල්ලපු කෙනෙකුට අමාරුම තැන එනවනේ. එතනම තමයි ධර්මය අල්ලන්න තියෙන තැන. ඒ නිසා මතක තියාගන්න අපි ලෙඩ වෙච්ච වෙලාවට අපිට විපතක් ආපු වෙලාවට අපිට කරදර එක පිට එනකොට අපි සාමාන්‍ය කියන්නේ මේ හෙනගෙඩි පාත් වෙනවා වගේ පුදුම කරදර කොට ඒ කරදරම තමයි ධර්මය අල්ලන්න තියෙන හොඳම වෙලාව. එතනදිම තමයි අපිට ධර්මයේ හිත පිහිටවලා ධර්මය අල්ල ගන්න තියෙන්නේ.